හරි ළමයි. අපිට අද මෙතනින් කතා කරන්න තියෙන්නේ කැතෝඩ කිරණවල E බෙදීම M අනුපාතය කියන එක. හරිද? E බෙදීම M අනුපාතය කියන එක. හරි. බලන්න කතාව. විද්‍යාඥයෝ විසින් මම මේක පොඩ්ඩක් අර කැතෝඩ කිරණවලින් පොඩ්ඩක් පිටට ගිහිලා ඔයාලට තේරෙන්න දීලා අනින්නේ. කැතෝඩ කිරණයක් මම මේ අංශුවක් අපි දැන් දන්නවා කැතෝඩ කිරණ කියන්නේ අංශුවක් කියලා. හරිද? කැතෝඩ කිරණයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලින් යන්න සලස්වනවා. චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යන්න සලස්වනවා. මොන්තන චුම්බක ක්ෂේත්‍රයක් චුම්බක ක්ෂේත්‍රය තුලින් යන්න සලස්වනවා. යන්න සලස්වනකොට මේක චුම්බක ක්ෂේත්‍රයේදී මෙන්න මේ විදිහට එක පැත්තකට හැරෙනවා. හරිද? ඔන්න ඔය විදිහට හැරෙනවා. ඊට පස්සේ දැන් මේවට මේ ඇවිල්ලා වංගුවක්. ඒලා මේකට අපි කියනවා වෘත්තාකාර පදයක යනවා කියලා. හරිද? මෙන්න මෙහෙම වෘත්තාකාර පදයක තමයි යන්නේ දැන්. එතකොට විද්‍යාඥයෝ විසින් පරීක්ෂණයක් කරලා මෙන්න මේ වෘත්තාකාර පදයේ අරය මෙන්න මේ වෘත්තාකාර පදයේ අරය R කියලා ගත්තොත් විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා මේ R කියන එක R කියන අගය අනුලෝමව සමානුපාතිකයිලු. හරිද? 1යට E බෙදීම M අගයට 1යට E බෙදීම M අගයට සමානුපාතිකයිලු. මේ පිළිබඳ පරීක්ෂණ කරන්නේ තොම්සන්. තොම්සන් කියන මේ E කියලා කියන්නේ මේ අංශුවේ ආරෝපණය. E කියලා කියන්නේ මේ අංශුවේ මේ කැතෝඩ කිරණ අංශුවේ ආරෝපණය. ඊටසේ M කියලා කියන්නේ මේ කැතෝඩ කිරණ අංශුවේ ස්කන්ධය. හරිද? මේ උත්ක්‍රමණය වෙන මේ හැරෙන අරය අනුලෝම සමානුපාතිකයි E බෙදීම M කියන එක තමයි යක් කියන්නේ. හරිද? ඊට පස්සේ කොහොම යනකොට මෙයා පරීක්ෂණ කරලා හොයා ගන්නවා මෙන්න මේ E බෙදීම M වල අගය කියලා. එහෙනම් අංශුවක ආරෝපණය බෙදීම මේ කැතෝඩ කියන අංශුවක ආරෝපණය බෙදීම ස්කන්ධයකින් අනුපාතය හොයා ගන්නවා. අන්න එයාගේ හොයා ගන්නවා එයා 1.7 මට විනාඩි දෙන්න 7.5 9 1.7.5 වැඩි කිරීම 10 11යි කූලෝම් කිලෝග්‍රෑමයට. මේ ඉලක්කම් එකක්වත් මතක තියෙන්න ඕනේ. හරිද? මම ඒක කිව්වේ පොතෙන් බලලා තමයි. හරිද? නිකම් මේක මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තාම හොඳටම ඇති. හරිද? E බෙදීමෙන් මගේ 1.759 වරක් 10 11යි කිලෝග්‍රෑමයට කූලෝම් කියන එකකින් හම්බ වෙනවා කියලා කියනවා. මෙතනින් නවතින්නේ නැහැ මෙයා. මෙයා මොකද්ද කරන්නේ? මේ කැතෝඩ කිරුණු නලය දිනවනේ. මෙයා වෙනස් කරනවා මේ කැතෝඩ කිරණ නලය ඇතුලේ තියෙන වායුව වෙනස් කරනවා. කැතෝඩ කිරණ නලය ඇතුලේ තියෙන වායුව වෙනස් කරනවා. දෙවෙනියට එයා කරන්නේ කැතෝඩ කිරණ නලය වෙනස් කරනවා. තුන්වෙනියට එයා කරනවා කැතෝඩය වෙනස් කරනවා. කැතෝඩයේ ලෝහය වෙනස් කරනවා. එහෙනම් එයා වැඩ තුනක් කරනවා. මොනවද? වායුව වෙනස් කරනවා, නලය වෙනස් කරනවා, කැතෝඩය වෙනස් කරනවා. ඔන්න ඔය කියන සිද්ධි තුනම කරනවා මෙතන. ඔය කියන සිද්ධි තුනම කරලා එයාට හම්බෙන E බෙදීම M අගය. ඒ කියන්නේ අංශුවේ ආරෝපණය බෙදීම අංශුවේ ස්කන්ධය කියන අගය මොන අගයක් කරනවද එයා? එකම අගයක් කරනවා. හරි එයාට හම්බෙන අගය එකම අගයක් වෙනවා. මෙන්න මේකට එයා කියනවා මෙන්න මේ E බෙදීම M අගයට එයා කියලා කියන්නේ හරිද? එකම අගයක් හම්බෙච්ච නිසා එයා තේරුම් ගන්නවා සෑම පදාර්ථයකටම මේ අංශුව පොදුයි කියලා. මේ කැතෝඩ කියන අංශුව සෑම පදාර්ථයකටම පොදුයි කියලා ජේ.ජේ. තොම්සන් විසින් කියනවා මෙන්න මේ අංශුව ඉලෙක්ට්‍රෝනය කියලා. මේ සෑම පදාර්ථයකටම පොදු වෙච්ච අංශුවට එයා කියන්නේ ඉලෙක්ට්‍රෝනය කියලා. හරිද? හරි. එහෙනම් අපි ඔතන යනකම් ලියාගෙන යමු. ලියා ගන්න මෙන්න මෙහෙම මාතෘකාව දාගන්න කැතෝඩ කිරණවල
E බෙදීම m අනුපාතය. කැතෝඩ කිරණවල E බෙදීම m අනුපාතය. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම. කැතෝඩ කිරණ අංශුවක් චුම්බක ක්ෂේත්‍රයක් තුල උත්ක්‍රමණය වන වෘත්තාකාර පතයේ අරය R නම් වෘත්තාකාර පතයේ අරය R නම් ලියගන්න R අනුලෝම සමානුපාතිකයි E බෙදීම m කියලා. අරය අනුලෝම සමානුපාතිකයි E බෙදීම m වේ. කෑවැඩේ අරය අනුලෝම සමානුපාතිකයි 1 යට E බෙදීම m. අරය අනුලෝම සමානුපාතිකයි 1 යට E බෙදීම m. හරි ලියගන්න. දිගින් දිගටම පරීක්ෂණ කරන ලද J.J. Thomson විසින් මෙම අගය E බෙදීමේ අගය 1.759 වැඩි කිරීම 10 1.759 වැඩි කිරීම 10 කිලෝග්‍රෑමයට කූලෝම් බව සොයා ගන්නා ලදී. පසුව ඔහු රෝමිලක 1 කැතෝඩ කිරුණු නලය තුල ඇති වායුව වෙනස් කරමින් දෙක රෝමිලකම් 2 කැතෝඩ කිරුණු නලය වෙනස් කරමින් 3 කැතෝඩය වෙනස් කරමින් රෝමිලකම් 3 කැතෝඩය වෙනස් කරමින් E බෙදීමේ m අනුපාතය නිරීක්ෂණය කරයි. නමුත් දිගින් දිගටම ලැබුණ කැතෝඩ කිරණ අංශුවේ E බෙදීමේ m අනුපාතය සෑම විටම 1.759 වැඩි කිරීම 10 11යි කූලෝම් කිලෝග්‍රෑමයට විය. එම නිසා සියලුම පදාර්ථයට පොදු මෙම අංශුව Thomson විසින් ඉලෙක්ට්‍රෝනය ලෙස හඳුන්වන ලදී. හතරක් දාලා ගන්න. මේ අනුව ඉලෙක්ට්‍රෝනයක E බෙදීමේ අනුපාතය කියලා නැවත
මෙයාගේ ලියා ගන්න. ඉලෙක්ට්‍රෝනයක ඊබෙදීමේ අනුපාතය කියලා නැවත ඔයාගේම ලියා ගන්න. හරි. right ඊළඟ මාතෘකාවක් දාගන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ සෙවීම. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ සෙවීම. හරි. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න දෙන මාතෘකාව තමයි ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ සෙවීම. හරි. ඉස්සෙල්ලා දැන් ඉලෙක්ට්‍රෝනයේ ඊබෙදීමේ m අනුපාතය හුවේ කවුද? තොම්සන් විසින්. මෙන්න මේ කියන වැඩේ අපි කරන්න යන්නේ. මේක මේ පරීක්ෂණය සිදු කරන්නේ තොම්සන් නම් නෙවෙයි. එයාට අපි කියනවා මිලිකන් කියලා. හරිද? එහෙනම් මාතෘකාව දාගන්නකොට දාගන්න ක්‍රෝමියක්කමක් දාලා තරුවක් දාලා ලියා ගන්න. මිලිකන්ගේ තෙල් බිඳු පරීක්ෂණය කියලා වරහණක් ඇතුලේ දාගත්තොත් හොඳයි. හරිද? ඔකට කියන්නේ මිලිකන්ගේ තෙල් බිඳු පරීක්ෂණය. හරි. මිලිකන් කියන පුද්ගලයා විද්‍යාඥයා. පුද්ගලයා කියන හොඳ වචනේ විද්‍යාඥයා. මොකද්ද කරන්නේ? එයා විද්‍යුත් ක්ෂේත්‍රයක් අරගෙන මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇතුලේ තෙල් බිඳුවක් පහළට වැටෙන්න සලස්වනවා. දැන් අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා භෞතික විද්‍යාවම ගොඩක් තාම අධ්‍යයනය කරමු නැති හින්දා හරිද? හිතන්නේ නිකන් ගුරුත්වය යටතේ ජපක් දාලා වැඩනවා කියන්නේ. හරිද? නිකන් ඔයාලා පොල් තෙල් ටිකක් අරගෙන බින්දුවක් දානකොට ගුරුත්වය යටතේ ජපස් දාලා වැඩනවා වගේ ඔයාලා හිතන්නේ එහෙම වැඩනවා ඇති කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. හරිද? මිලිකන් කරන්නේ මෙන්න විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් හදලා මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇතුලේ තෙල් බිඳු වැටෙන්න සලස්වනවා. වැටෙන්න සලස්වන ගමන් මේ තෙල් බිඳු වල ප්‍රවේගය ගැන බලනවා. තෙල් බිඳු වල ප්‍රවේගය නිරීක්ෂණය කරනවා. අන්නේ ප්‍රවේගය නිරීක්ෂණය කරනකොට හරිද? ප්‍රවේගය නිරීක්ෂණය කරනකොට එයා දකිනවා මේ තෙල් බිඳු වල ප්‍රවේගය රඳා පවතින සාධක කිහිපයක් පවතිනවා. මොකද එයා පරීක්ෂණය කරන්නේ විවිධ සාධක වෙනස් කර කර. එතකොට එයා දකිනවා පළවෙනි එක තෙල් බිඳු වල ප්‍රවේගය රඳා පවතිනවලු. හරිද? මේ තෙල් අංශු වල ආරෝපණය මත. හරිද? මේ තෙල් අංශු වල ආරෝපණය මත ප්‍රවේගය රඳා පවතිනවා කියලා නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ එයා කියනවා මේ තෙල් අංශු වල ස්කන්ධය මත රඳා පවතිනවා කියලා. තෙල් අංශු වල ස්කන්ධය මත මේ ප්‍රවේගය වෙනස් වෙනවා කියලා දකිනවා. ඊට පස්සේ ආ දකිනවා මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ තීව්‍රතාවය ප්‍රබලතාවය. හරිද? ඒ කියන්නේ පොඩි විද්‍යුත් ක්ෂේත්‍රයක්ද ලොකු විද්‍යුත් ක්ෂේත්‍රයක්ද කියන එක මත ප්‍රවේගය රඳා පවතිනවා. ඊළඟට බලපානවා විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. හතරවෙනියට යා නිරීක්ෂණය කරනවා වාතයේ උපු බව. හරිද? වාතයේ උපු බව නැත්නම් ඒකට කියන අපි වාතයේ දුෂ්‍රාවීතාවය. හරිද? වාතයේ දුෂ්‍රාවීතාවය මත. එහෙනම් යා නිරීක්ෂණය කරන නිරීක්ෂණ හතරයි. මොනවද? පළවෙනි එක තෙල් බිඳු පරීක්ෂණය කරද්දී මිලිකන් දකිනවා මොකද්ද? තෙල් බිඳු වල ආරෝපණය මත එය ප්‍රවේගය රඳා පවතිනවා. වැටෙන ප්‍රවේගය රඳා පවතිනවා. ස්කන්ධය මත රඳා පවතිනවා. තෙල් අංශු ගමන් කරන මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය මත රඳා පවතිනවා. මේ දුෂ්‍රාවීතාවය කියන්නේ ඔයාලට ෆිසික්ස් වල ලොකු පාඩමක්. දුෂ්‍රාවීතාවය කියන අන්තිමට කරන පාඩමක් අපි අන්තිම හරියේ. හරිද? උකු බව. හරිද? වාතයේ තියෙන ඝනත්වය. දැන් උකු බව කියවම නිකන් අර කිචි කිචි වගේ ඇති. හරිද? නිකන් අපි කියනවා වාතයේ ඝනත්වය කියලා දැනට හිතා ගන්න. ෆිසික්ස් සර් කියලා දේවා. හරිද? වාතයේ දුෂ්‍රාවීතාවය කියන ඒවා රඳා පවතිනවා. ඔය ඔක්කොමත් එක්ක අවසානයේ මෙයා හොයා ගන්නවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කොච්චරක් කියලාද? 1.6.2 වැඩි කිරීම 10⁻19යි කූලෝම් කියලා. හරිද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කොච්චරක්ද? 1.6.2 වැඩි කිරීම 10⁻19යි කූලෝම් කියලා හොයාගන්නවා. ඊට පස්සේ මෙයා දකින්න දේ තමයි හැම වෙලාවෙම
සෙසු ආරෝපණ තියෙනවනේ. සෙසු ආරෝපණ සියල්ල මෙන්න මේ කියන සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් කියනවා. ඒ කියන්නේ මේ කියන ආරෝපණය කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙලා තමයි අනෙත් ආරෝපණ හැදිලා තියෙන්නේ කියන එක මෙයා නිරීක්ෂණය කරනවා. ඒක නිසා මෙන්න ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කියලා මෙයා හම්බෙච්ච අගේ. හරිද? දැන් එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි නේද? ඇයි ඒ? ඉස්සෙල්ලා අපි හොයාගත්තා මොකද්ද? E බෙදීම m අනුපාතය. මේ අනුපාතය ගෙඩි පිටින්ම හොයාගත්තා කීයද? 1.759 වැඩි කිරීම 10 11යි කියලා. කූලෝම් කිලෝග්‍රෑමයට. ඒ කියන්නේ තොම්සන් හොයාගත්තේ කෙලින් මේ අනුපාතය. E බෙදීමේම අනුපාතය. දැන් ඊට පස්සේ මිලිකන් විසින් හොයාගන්නවා මේ E වල අගය. දැන් දන්නද එකට දෙන්නේ ස්කන්ධය විතරදී යාවුක්ත කරපුවම අපිට හම්බ වෙනවා කවුද? ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කොච්චරද? හරි. ඉස්සරහට බලමු නම් එහෙනම් මෙහෙම ලියාගෙන යන්න. ලියාගන්න මිලිකන්ගේ තෙල් බිඳු පරීක්ෂණය කියලා. දාලා ලියාගන්න මෙහෙම. මිලිකන් නම් විද්‍යාඥයා විසින් සිදු කරන ලද තෙල් බිඳු පරීක්ෂණය මගින් ඉලෙක්ට්‍රෝන අංශුවක ආරෝපණය සොයා ගන්නා ලදී. එහිදී මිලිකන් විසින් විද්‍යුත් ක්ෂේත්‍රයක් හරහා ඉලෙක්ට්‍රෝන වැටීමට සලස්වයි. ගමන් කිරීමට සලස්වයි. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට සලස්වයි. එහිදී තෙල් බිඳු වල ප්‍රවේගය නිරීක්ෂණය කරන මිලිකන් පහත සඳහන් සාධක මත තෙල් බිඳු වල ප්‍රවේගය රඳා පවතින බව නිරීක්ෂණය කෙරෙමි. දැන් පළවෙනි එක කියලා දාලා ලියා ගන්න. එහෙනම් තෙල් බිඳු වල ආරෝපණය. පළවෙනි එක තෙල් බිඳු වල ආරෝපණය. දෙවෙනි එක තෙල් බිඳු වල ස්කන්ධය. දෙවෙනි එක තෙල් බිඳු වල ස්කන්ධය. තුන්වෙනි එක විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. හතරවෙනි එක වාතයේ දුෂ්ටාවීතාවය. එහිදී මිලිකන් විසින් ඉලෙක්ට්‍රෝනික ආරෝපණය මෙන්න මෙයාගේ 1.6.2 වැඩි කිරීම 10^19යි. 1.6.2 වැඩි කිරීම 10^19යි කූලෝම් බව සොයා ගන්නා ලදී.
බව සොයා ගන්නා ලදී. හරිද? බව සොයා ගන්නා ලදී. හරි. ස්ථාවරක දාලිය ගන්න. එමෙන්ම ඔහු විසින් සෙසු ආරෝපණයන් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ पूर्ण संख्यात्मक गुणाकार बव इलेक्ट्रॉनයේ ආරෝපණයේ पूर्ण संख्यात्मक गुणाकार බව සොයා ගන්නා ලදී. හරි. පොඩි මාතෘකාවක් දාගන්න. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ගණනය කරමු. සරල දෙයක් නේ තියෙන්නේ. මේක ඉතින් ඔයාලගේ සාමාන්‍ය පෙළ ගණිත ධර්ම තමයි. බලගන්නකෝ මේ කොහොමද? E බෙදීම m අනුපාතය මට හම්බුණා 1.75 වැඩි කිරීම 10 11යි කූලෝම් කිලෝග්‍රෑමයට කියලා. එහෙනම් මම m කියන එක කෙනා උත්ත කරා මට එනවා m සමානයි e වල අගය එන්නේ 1.6.2 වැඩි කිරීම 10⁻19යි කූලෝම් කියලා. මේක බෙදන්න ඕනි. කියන්න 1.759 වැඩි කිරීම 1011යි කූලෝම් කිලෝග්‍රෑමයට. මෙතන සුළු කරාම ඔයාලට උත්තරයක් හම්බෙන්න ඕනි 9.1.8 වැඩි කිරීම 10⁻31යි කිලෝග්‍රෑම් කියන 10⁻31යි කිලෝග්‍රෑම් කියනවා. හරි. එහෙනම් කරන්න තියෙන මෙච්චරකින් ආදේශ කිරීමක් විතරයි. ටක් ගාලා දාගන්න. හරි. අපි එහෙනම් බලමු උතනින් එහාට දාගන්න මාතෘකාවක් කැතෝඩ කිරණය ඇතිවන ආකාරය. කැතෝඩ කිරණ ඇතිවන ආකාරය කියලා මාතෘකාව දාගන්න. හරි. අපි මාතෘකාව දැම්මේ කැතෝඩ කිරණ අංශු ඇතිවන ආකාරය. නම් මම එකම කුවා. යාක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනි. හරිද? අපි ලබන සතියේ වීඩියෝ එකේදී පටන් ගන්නවා ලබන සතියේ වීඩියෝ නෙමෙයි ඊළඟ වීඩියෝ එක. මේ සතියේ හැම ඊළඟ වීඩියෝ එකේදී මම දානවා අපි මොකද්ද? කැතෝඩ කිරණ ඇතිවන ආකාරය. කැතෝඩ කිරණ නෙමෙයි ප්‍රෝටෝන ඇතිවන ආකාරය සහ ප්‍රෝටෝන ගැන. අපි නම් බලමු කොහොමද කියලා. මේකේ කතන්දරේ මම පොඩි රූපයක් අඳින්න. මෙන්න දින අපේ කැතෝඩ කිරණ නලය. ඒක ලස්සන නෑ. හරිද? මේක ඍණාග්‍රය අපි කැතෝඩය කියලා හඳුන්වනවා. මේක ධනාග්‍රය. මේක ඇනෝඩය කියලා හඳුන්වනවා. මෙතන දීලා තියෙනකො සාමාන්‍යයෙන් වොට් නෙවෙයි වෝල්ට් 10000ක් විතර. වෝල්ට් 10000ක් විතර විභවාන්තරයක් දීලා තියෙනවා. වෝල්ට් වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් ගෙදරට එන්නේ 230යි. වෝල්ට් 230 තමයි ගෙදරට එන්නේ.
නිකන් හදලා ගෙදරට එන්නේ 230යි මේකට 10000 දුන්නා නේ කොච්චර ලොකු විභවාන්තරයක්ද දීලා තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙන ඍණාග්‍රයනේ. ඍණාග්‍රයේ විසින් එයාගේ පෘෂ්ඨයේ තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන මොනවා කරනවද? විකර්ෂණය කරනවා. ඍණාග්‍රයනේ. ඍණාග්‍රය නිසා මොකද්ද කරන්නේ? මේ කැතෝඩ පෘෂ්ඨයේ තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන වලට දැඩි විකර්ෂණ බලයක් දෙනවා. ඇයි ලොකු වෝල්ටේජ් එකක්. දැඩි විකර්ෂණයක් දෙනකොට ඒවා පෘෂ්ඨයෙන් ගැලවෙනවා. ඒවා පෘෂ්ඨයෙන් ගැලවෙනකොට මෙතන තියෙනවානේ මේ ධන ආරෝපණය. මුන් මොකද කරන්නේ? මුන් දැඩි විකර්ෂණයක් ඇති කරනකොට මෙයා දැඩි ආකර්ෂණයක් ඇති කරනවා. එහෙනම් දඩස් දාලා ගිහිල්ලා. ඕගේ. හරිද? මම කෙලින් යන්න ඕනි. ඔගේ දෙවි මාර්ගය ගමන් කරනවා. මම මොනවද? ඔන්න දෙනවා. නෑ මොකද්ද වෙන්නේ හේතුව? ඍණාග්‍රයෙන් ඇති කරන දැඩි විකර්ෂණය සහ ධනාග්‍රයෙන් ඇති කරන දැඩි ආකර්ෂණය කියන හේතුවෙන් මේක යනවා මොනවද? ඊතා වේගයෙන් කොහෙටද? ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. ඔන්න එනම් කැතෝඩ කිරණ ඇති වෙච්ච විදිහ. එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. කැතෝඩය සහ ඇනෝඩය අතරට යොදන ඉහළ විභව අන්තරය හමුවේ. කැතෝඩයේ ලෝහ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ගැලවි ඉවත් වේ. එම ඉලෙක්ට්‍රෝන වලට ඊළඟ වාක්‍ය එම ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන කැතෝඩයෙන් ලැබෙන ඉහළ විකර්ෂණය හා ඇනෝඩයෙන් ලැබෙන ඉහළ ආකර්ෂණය නිසා කැතෝඩයේ සිට ඇනෝඩයට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිදුවේ. මේවා කැතෝඩ කිරණ ලෙස හඳුන්වයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා ප්‍රෝටෝන සම්බන්ධ ගැන. ප්‍රෝටෝන ඇතිවන්නේ කොහොමද? ප්‍රෝටෝන වල කතන්දරේ. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා නෝට් එක ලියලා මට ලැබෙන්න සලස්වන්න. අඩුපාඩු බලන්න ඕනේ.